සුබ දවසක් හැමෝටම. මම අද ආවේ රචනා ප්‍රශ්න වල ඒ කොටසේ තව ප්‍රශ්න තුනක් තියෙනවා. අන්නේ ප්‍රශ්න තුන අරගෙන. එතකොට අපි කලින් දවසේ අර මුල් ප්‍රශ්න තුන කතා කරා. ඊට පස්සේ ඒ කොට තියෙන අනිත් ප්‍රශ්න තුන අද තියෙනවා. හරි බලන්න මුලින්ම මෙන්න මේක තියෙනවා. තැනදෙනා පොළවේ PQR ලක්ෂ දෝර පිහිටීම දී ඇති දල රූපයේ දැක්වේ. P සිට R විදිහට අංශ 85ක් හා P සිට Q විදිහට අංශ 106 කලා 50කි. PQ දෙක 100 මීටර. හරි. මේක ඇත්තටම මේ අපේ පොඩි රූපයක් ඉඳලා මම ගන්නවා. මෙන්න මෙතනින් දිග උතුරක් ලකුණු කරලා තමයි දිගාංශයක් අපිට කියන්න පුළුවන්. එතකොට බලන්න උතුර කෙලින්ම අපි ලකුණු කරන්න ඕනේ. මෙන්න එහෙම ලකුණු කරා. එතකොට මෙතන P මෙතන Q මෙතන R මෙතන R මෙතන Q. හරි බලන්න මෙතන 100ක් කියලා දෙනවා. තව අපිට දිගටම දත්තට කොට ලකුණු කරගත්තොත් P සිට R විදිහට අංශ 85යි. ඒ කියන්නේ මෙන්න මෙතන කොහොමද අංශ 85ක් කියලා එක දීලා දෙනවා. ඒ වගේ තව දත්තයක් කියනවනේ P සිට Q විදිහට. P සිට Q විදිහට. ඒ කියන්නේ P නම් උතුරට ලකුණු කරනවා. උතුර ලකුණු කරාට පස්සේ ඒ උතුරත් එක Qට දෙන කෝණය ගන්න ඔය අංශය 106යි කලා 50. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනම දෙන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ මුළු කෝණයම තමයි අංශ 106යි කලා 50. හරිද? දැන් අනම් මුලින්ම රෝමිලක්කා එකේ PR RPQ ඉස්සරහ RPQ ඒ කියන්නේ මෙන්න මෙතන කෝණය. අපි ඒක හොයන්න මෙහෙම. දැන් මම මෙතන මුළු කෝණය ගන්න අංශක 106යි කලා 50යි කියලා. ඒක හැදලා දෙන්නේ කොහොමද? අංශක 85 ධන RPQ නේ. RPQ කෝණයත් එක්ක. දැන් මේක අඩු කරලා අපි එනවා RPQ. එතකොට එනවා 21යි අංශක 21යි කලා 50. ඒ කියන්නේ RPQ කෝණය අංශක 21යි කලා 50. හරිද? උනේ මේ. ඊට පස්සේ අපි රෝම ඉලක්කම් දෙකට යනවා. QR ආසන පූර්ව සංකේත සොයන්න. QR දුර. QR මේ මෙතන ඍජු කෝණයක් කියලා දෙක දෙනවනේ. නැත්නම් අපිට ඒක හොයන්න ඕනේ. QR එන්න මේක ආසන පූර්ව සංකේත වලට. එතකොට මෙන්න මේක අපි මෙන්න මෙහෙම එන්කලා ගත්තොත් මෙතන කර්ණය කියන්නේ PR කියන්නේ කර්ණය RQ. එතකොට අපි දැන් මේකේ බලන්න ඕනේ QR බලන්න. හරි. එතකොට අපි මේකේ දාන්න මෙන්න මෙතන 100ක් කියලා. එතකොට අපි මෙන්න මෙතන මොනවද දාන්නවනේ? අංශක 21යි කලා 50. එතන මොනවද දාන්නවා? ඒ කෝණයට අනුව තමයි මේ ත්‍රිකෝණමිතික අනුපාතයක් ක්ලියර් අපිට මේක ගන්න වෙන්නේ. හරිද? එතන බලන්න ඒකට ත්‍රිකෝණමිතික අනුපාතයක් කියලා තමයි අපිට හොයන්න වෙන්නේ. එතකොට බලන්න අපිට මෙන්න මේ පාදවල මේ පාදවල. එතකොට මේ කොහෙන් කරන මේ පාදවල ගන්න සම්මුපාද මේ පාදවල ගන්න බද්ධ පාද. එහෙනම් ලියන්න මේ සම්මුපාදේ බද්ධ පාද සම්බන්ධ tan නේද? tan අනුපාතය තමයි ලියන්න වෙන්නේ. එතකොට tan අංශක 21යි කලා 50 අංශක 21යි කලා 50 සමාන සම්මුපාද මොකද්ද? 100 QR බෙදීම බද්ධ පාදේ 100. එතකොට අපි tan 20යි කලා 50 අපි මේ tan දෙන වගේ බලන්න ඕනේ. එතකොට ඒක උත්තර එනවා 0.4.0.6. එතකොට මේ යට 100 මෙහාට එන්නේ උරගේ 100ක් කරනවා සමාන QR. එතකොට QR උත්තර එනවා 46.06 මීටර. QR දිග. හරිද? හරි ඊට පස්සේ ආසන පූර්ණ සංඛ්‍යාව වෙනවා. ආසන පූර්ණ සංඛ්‍යාවට 46යි මීටර. පූර්ණ සංඛ්‍යාව වටයක් ඉඳලා තියෙන හින්දා බව වැටෙනවා. ඊට පස්සේ රෝම ඉලක්ක තුන බලන්න. R ලක්ෂය සිරස්ගත. ඒ කියන්නේ මෙන්න මෙතන සිරස්ගත. ඒ කියන්නේ කෙලින් දෙන ගහක් තියනවලු. සිරස්ගතන මුද Q ලක්ෂයේ සිට නිරීක්ෂණය කිරීමේදී අංශක 40 කලා 20 ආරෝහණ කෝණයෙන් පෙනෙන විවෘතව දරුවක දක්වා 10 ආසන්න මීටර සෑම. හරි. නම් මේ හරි උපයන ගන්න
බලන්න QR එතකොට මම මෙතන Q මෙතන R ගන්නවා R කියන සිරස් ගහක් තියෙනවා මම හිතන මේක කියලා එතකොට උස අපි දන්නේ මේකේ සිම්පල් H කියලා හිතමුකෝ එතකොට කියනවා R ලක්ෂයේ සිරස් ගසපු මොඳන Q ලක්ෂයේ සිට නිරීක්ෂණය කරද්දී ආරෝහණ කොණයක් කියන්නේ ස්මාර්ට් වෙන පේන කොණය අංශක 46 කලා 20යි අංශක 46 කලා 20 එහෙම නේද කියන්නේ අංශක 46 කලා 20 හරිද මෙන්න මෙහෙම එකක් කියනවා උතන දානෝපේ දක්වා ගසේ උස ආසන්න මීටර සොයන તો දානෝපේ මේක ආසන්න උස හොයන්නේ එතකොට අපි මේ QR දෙක දන්න ඕනේ අපි දෙක හොයාගත්තම QR දෙක කියලා 46යි අපි මෙතන 46.06 පාවිච්චි කරමු. හරි. එතකොට මේක අපිට මේ කොන දාන්න මේ පාද දාන්න මේක දාන්න. එතකොට මේ කොන ගන්න මේ පාද මොකද්ද? පද්ද පාදේ. මේ පාද මොකද්ද? සම්මුඛ පාද. එහෙනම් tan තමයි ඒකට ලියන්නේ. tan 46 කලා 20 අංශක 46 කලා 20 සමානයි. සම්මුඛ පාදයේ බෙදීම 46.06 කියලා ගමු. 41ක් තවලක් නෑ. ඒ මොකද අපිට හරියට කියලා නෑ මේකේ. එතකොට tan 46යි කලා 20 අපිට tan වල. ඒක හේවුවම තියෙනවා 1.04යි 1.0477. එතකොට ඒක අපි 46.06 ගුණ කරනවා නේ. සමාන h. එතකොට h උත්තරේ එනවා 41.97 මීටර ඒකත් වැටෙවුත් අපිට එනවා 42ක් මීටර කියලා. ඔය වටේලා උත්තරේ ලියමු. හරිද? එතකොට ඒ කහේ උස 42යි මීටර නේ. හරි. ඊට පස්සේ ප්‍රොබෙලක 4. ඉහත ගස් කපා දැමීමට අවශ්‍ය වැඩ එය පෙරලීමට ඉඩ ඇත්තේ R ඔස්සේ බැවින් කියන ගහ කැපුවොත් මේ ගහ මෙහාට වැටෙනවා. හරිද? ඔහොම කියන්නේ ඉදිකර ඇති ප්‍රතිභාවට හානි විය නොහැකි බවත් එසේ වීමට ගස පොළවේ සිට 1 මීටරවත් උසින් ගස කපා බෝල්ට තීරණය කරන වැඩ. මේ අදහස ඔපේක පිළිතුර හෙත්තා. හරි. දැන් මෙන්න මේ ගස කපනවා. එතකොට ගසට අපි ආසන්න 42ක් නේද? එතකොට මේක කියන්නේ මේ කට්ටිය මේ ගස 1 මීටර අඩු වෙයි. ඒ කියන්නේ මේ 46ක් වෙන්න කැපුවම ඒ කියන්නේ මෙතන ඉඳන් මේට එකක් උඩින් කැපුවම හරිය කියලා කියන්නේ. එතකොට 46ක් තියෙනවා. බලන්න මෙතන දෝන්නේ 40යි. එතකොට 41 දිගේ අපන්න ගණවාරයේ ප්‍රතිමාවට වැඩනවා නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මීටර දෙකකට වඩා වැඩි කපන්න වෙනවා නේද? මේ ප්‍රතිමාවට වැඩෙන්නේ නැත්නම්. එහෙනම් මේ වහන්නේ ඔබ කිනු අදහසට එකඟ වන්නේද? එතකොට නෝමික කරන 4 වලින්ම නැත කියලා ලියනවා. අදහස එකඟ වන්නේ නැත. මොකද? දැන් හේතුව අහනවා නේද? හේතුව අපි ලියන්න ඕනේ. ගස්සේ උස මීටර 40 මීටරට වඩා මීටර 2ක් වැඩි නිසාය. මොකද මෙතන ඉඳන් මෙතන තිබුණු මීටර 40යි. එතකොට ගහේ උස 42යි. ඒකට 1 මීටරක් කවල බෑ කොහොමද? අනිවාර්යෙන් දෙකකට වඩා වැඩි කවන්න. අඩුම 3ක්වත් කවන්න වෙනවා. මේ මෙතන Q එකේ තියෙන ප්‍රතිමාවට හරියට නොවන. එතකොට එකඟ වෙන්නේ නැත්නම් ගස්සේ උස 40 මීටරකට මීටර දෙකක් වැඩි නිසා තමයි හේතුව. හරි. එහෙනම් අපි යමු පස්වෙනි එක. බලන්න ඒකෙන් න්‍යාස කොටස. යෝගට් දෙකක් හා අයිස්ක්‍රීම් 3ක් මිලදී ගැනීමට රුපියල් 140ක් අවශ්‍ය වේ. ඊට පස්සේ තියෙනවා ඊළඟ අවස්ථාව. යෝගට් 3 අයිස්ක්‍රීම් එකක මිල රුපියල් 105යි. හරි. කොහොමද දප්තරයක් දීලා තියෙනවා. මොකද කියලා නේද එතන අපිට කරන්න කියලා. බලන්න ඊට පස්සේ පළවෙනි රෝමෙලගේ මහන ඉස්සඳ යෝගට් අයිස්ක්‍රීම් ප්‍රධාන සමචතුරාස්‍ර න්‍යාසයෙන් දක්වනවා. ප්‍රධාන සමචතුරාස්‍ර න්‍යාසය. හරි. සමචතුරාස්‍ර න්‍යාසය කියන්නේ මතකයි නේද? එතකොට අපිට අයිස්ක්‍රීම් යෝගට් දෙක තියෙන්නේ. එතකොට මුලින්ම පළවෙනි අවස්ථාව ගත්තොත් යෝගට් දෙකයි අයිස්ක්‍රීම් 3යි. එතකොට 2යි 3යි. ඊට පස්සේ අවස්ථාව ගත්තොත් යෝගට් 3යි අයිස්ක්‍රීම් 1යි. යෝගට් 3යි අයිස්ක්‍රීම් 1යි. මෙන්න මේක තමයි න්‍යාසය. එතකොට මේක දෙකේ න්‍යාසය. එහෙම ලියුවට තවුණක් නැහැ. හරිද? ඊට පස්සේ දෙවෙනි එකට යෝගට් එකක මිල x ද අයිස්ක්‍රීම් එකක මිල y ද නම් එම මිල ගණන් තීරණ න්‍යාසයකින් දක්වන්න.
තීර න්‍යාසයක. තීර න්‍යාසයක් කරනකොට යන්නේ ගන්න. එතකොට මෙහෙම කියන්නේ ඒවල දෙකේ එකේ න්‍යාසය. හරි ඊට පස්සේ රෝවිලකන් තුරගෙන බලන්න ඒකේ තියෙන මෙහෙම එක. ඒකට න්‍යාස දෙක ගුණ කිරීමක් ලෙස ලියා ඒ ගුණ කිරීම සමගම සමගම ගුණ ගොඩනගා ගන්න. හරි. ගුණ කිරීමක් නේද ලියන්න. අපි ලියලා බලමු. 2 3 3 1 xy. එතකොට ගුණ කරන විදිහ මතකයි නේද? t ආකාරයෙන්. එතකොට මේකේ මෙහෙට යනවා මෙහෙට එනවා. එතකොට 2x ධන 3y 2x ධන 3y ඊට පස්සේ මේක මෙහෙට. එතකොට 3x ධන y. හරි. ඕක තමයි මුලින්ම එන්නේ මේක විසඳනවා කියන්නේ ගුණ කරලා. හරි සමගාමී සමීකරණ වල කරන්නත් කියනවා. එතකොට අපි දන්නවා පළවෙනි අවස්ථාවේ මේ දෙකට කියපු වේදම කීයද? දෙක කියන්නේ අයිස්ක්‍රීම් දෙකයි යෝගට් දෙකයි අයිස්ක්‍රීම් තුනටයි ගියා 140යි. සමානයි 140යි. එතකොට මේක පළවෙනි අවස්ථාව. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව 3x ධන y සමානයි 105 නේ. 105. එතකොට ඔතනින් තමයි සමගාමී සමීකරණ දෙක හදාගන්නේ. එතකොට මේ න්‍යාස වල එච්චර ලොකු සමගාමී සමීකරණ හදන්න ඒකේ තමයි ලේසි. හරි දැන් මේක අපිට හරි සමගාමී සමීකරණ ගන්න. හරි ප්‍රොබලම හතර බලන්න. විසඳා යෝගට අයිස්ක්‍රීම් එක මිල වෙන නිසා. කියන්නේ xi වෙන වෙනම හොයන්න කියලා කියනවා. දැන් විසඳන්න ඕන. බලන්න මෙන්න මේකේ මොකක් හරි x ගේ හරි y ගේ හරි සම්මුල සමාන කරගන්න ඕන. එතන අපි ලේසි y ගේ සමාන කරගන්න. ඒ කියන්නේ දෙවෙනි එක තුනෙන් ගුණ කරන්න ලේසි නේද? මම දෙවෙනි එක තුනෙන් ගුණ කරගන්න මුලින්ම එතකොට දෙක තුනෙන් ගුණ කරනවා 9x ධන 3y මෙතන 315. හරිද? එතකොට අපි දෙවෙනි එක දැන් තුන්වෙනි එක විදිහට වෙනස් වුණා. දැන් අපි 1යි 3යි තමයි සුළු කරන්න යන්නේ. එතකොට බලන්න මට 3න් එක අඩු කරන්න ලේසි. 3න් අඩු කරනවා නම් 1. එතකොට 9x කියන 2x අඩු වෙච්චම 7x 3y 3y සුළු වෙනවා. ඊට පස්සේ 305 140. 305 140 කියපුවම 5යි 11 අතර එකෙන් අතර අපි 11 අතර 7යි 175. හරිද? 7යි x සමාන 175 කියලා එනවා. ඊට පස්සේ x සමානයි 25. හරිද? x සමානයි 25. ඊට පස්සේ y හොයනවා. මෙතන අපි අංක දෙකකින් ගමු. x සමාන 25. එතකොට මෙතන 3 වරක් 25 කියන්නේ 75. 75 දාන y සමානයි 105යි. එතකොට y උත්තර වෙනවා 30යි. එතකොට x කියන්නේ අපි යෝගට් එකේ මිල රුපියල් 25යි, අයිස්ක්‍රීම් එකේ මිල රුපියල් 30යි. හරි. ඔය ටික තමයි පස්වෙනි එකේ උත්තරය. එතකොට අපි මුලින්ම තියෙන්නේ මොකද්ද? න්‍යාසයක් හදාගන්න. ඊට පස්සේ තීර න්‍යාසයක් ගන්න තිබ්බා. ඒ දෙකේ ගුණිත ගන්න තිබ්බා. ඊට පස්සේ ඒක සමගාමී සමීකරණ ගත්තද විදිහට හදලා ඊට පස්සේ ඒ සමගාමී සමීකරණ දෙක විසඳුම් ගන්න. එතකොට මේක අපි සාමාන්‍ය හදන විදිහ ගන්න මුලින්ම න්‍යාස සම්බන්ධ කරන්නේ. අන්න ඒක තමයි මේකේ විශේෂත්වය. හරි. ඊට පස්සේ අපි යන 6 වෙනි එකට. බලන්න පරිමාව සම්බන්ධ ගැටලුව. රූපේ දක්වන ඝනකයේ ඔබ ඇත්තටම ඝන කාව්‍යය. ඝන කාව්‍යයේ පරිමාව 300 වර්ග සෙන්ටිමීටර. එහි දක්වා ඇති මිනිම ඇසුර x වර්ග සමීකරණ ගොඩනගා ඒ විසඳීමේ බව පෙන්නනවා. හරි. වර්ග සමීකරණ ගොඩනගන්න කියවනේ. ඒක ටික වැඩ තියෙනවා මේකේ. මොකද ඔයාලා මේක අර වර්ග සමීකරණයේ විසඳුම හොයන්න පාවිච්චි කරන්න වෙනවා. ඒක නම් හොඳට බලා ගන්න. මුලින්ම තියෙන්නේ මට මේක ඇත්තටම රූපේ නම් දීලා තියෙන හින්දා අපිට දිගයි මේ ඝනකාමයේ පරිමාව ගන්න කොහොමද? මුලින් මේක කියනවා පරිමාව සමානයි දිග වරක් පළල වරක් කොහොමද නේද? එතකොට මේක දිග අපි දන්නවා. දිග 3x වෙන එකයි. ඒක ගුණ කරනවා දිග පළල උස. පළල 4යි නේ. ඊට පස්සේ උස තියෙනවා x ධන 3යි.
तो මේ තුනේ ගුණිත තමයි පරිබව. එතකොට අපිට පරිබව උත්තරේ දීලා තියෙනවා බලන්න පරිබව උත්තරේ 300යි. එතකොට මේකේ අපි මේකයි මේකයි එකට ගුණ කරගන්නවා. එතකොට 3x x ගේ ගුණ වෙච්චා 3x වර්ග ආය 3x 3 9x ආය ඍණ 1 x ගේ ඍණ x ඍණ 1 3 ගේ ඍණ 3යි. මේ ඔක්කොම හතරෙන් ගුණ කරන්න තියෙනවා. හරිද? මේක පළවෙනි පියවර. එතකොට බලන්න මේක තේරෙනවද ඔයාලට? මෙතන අපිට මේ වර්ග දෙපළ ප්‍රකාශන දෙක ගුණ දෙක ගන්න තිබුණා. ඒක තමයි මුලින්ම ඉඳන් කරේ. හරිද? දැන් මේක අපිට හතරෙන් ගුණ කරගන්න ඕනේ. නැත්නම් මේ හතර මේකෙන් බෙදෙනවා. එතකොට 150 සමානයි 3x වර්ග ධන 8x ඍණ 3. හරිද? මුලින්ම කියන්නේ හරි x के वर्ग समीकरण ගොඩ ගන්න කියනවා. අපි මෙතන තව මේක සුළු කරලා බිඳුව සමාන වගේ මෙතන එහා පැත්තට ගන්නවා. එතකොට 3x වර්ග ධන 8x ඍණ 153. මෙතන sorry 53 75. මෙතන 154න් එතකොට 75යි. එතකොට මෙතන ඍණ 78ක්. එතකොට මේක තමයි අපේ මේකට ගන්න කියන වර්ග සමීකරණ. හරිද? වර්ග සමීකරණ උත්තර මේක. දැන් අපි ඒ විසඳන්න ඕනේ. එතකොට විසඳන්න අපිට ක්‍රම ගොඩක් තියෙනවා. අපි අර සූත්‍ර පාවිච්චි කරමු. මොකක්ද සූත්‍රය කියලා මතකයිද? x සමාන x සමානයි ඍණ b ධන හෝ ඍණ b වර්ග ඍණ 4ක් ac ඒක වර්ගමූලෙ බෙදීම 2ක් a. මෙන්න මේක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මේක නම් ඍණ b කියන ඍණ 8 ධනතෝ ඍණ b වර්ග කියන්නේ මම එක වර්ගය 64 ඍණ 4 වරක් a කියන්නේ 3යි c කියන්නේ ඍණ 78යි. එතකොට දෙකක් a කියන්නේ 3යි එතකොට දෙවල් 3යි. මම ඒක ලියාගත්තා. දැන් අපි මෙන්න වර්ගමූලය ඇතුළේ සුළු කරන්න ඕනේ. ඔක ඇතුළේ සුළු කරාම එනවා 1000. බලන්න මෙතන මේකයි ඍණ. එතකොට ඍණ එක ධන වෙනවා. එතකොට 936ක් එනවා එතන. එතකොට මේ 64යි 1000යි. එතකොට ඍණ 8 ධන හෝ ඍණ 1000 බෙදීම 6යි. එතකොට මෙන්න මේ 1000 කියන එක අපි ලියන්න පුළුවන් c වර්ග 10. එතකොට c වර්ගමූල එක ගන්න පුළුවන්. එතකොට ඍණ 8 c වර්ගමූලකේ 10යි. එතන මූල 10කුත් ඉතුරු වෙනවා. 6යි. දැන් මේ හැම එකම දෙකෙන් සුළු කරන්න පුළුවන්. මෙතන 4යි මෙතන 5යි මෙතන 3යි. එතකොට උත්තරය එනවා ඍණ 4 ධන හෝ ඍණ 5යි මූල 10 බෙදීම 3ක් කියලා. හරි එතකොට මෙතන උත්තර දෙකක් එනවා වගේ පේනවා නේද? දැන් අපිට එකක් නොගැලපේ කියලා අයින් කරන්න වෙනවා. බලන්න x සමාන මම එකක් ඍණ කියලා අරගෙන ඍණ 4 ඍණ 5 මූල 10 බෙදීම 3 අනිත් එක තියෙනවා or x සමානයි ඍණ 4 ධන 5යි මූල 10 බෙදීම 3. එතකොට බලන්න මෙන්න මේකේ උඩ ඍණයි එකතු වෙච්චාම ඒ ඍණ නේද? එතකොට මෙතන ඍණයි මේක ධන. හැබැයි මෙන්න මේකේ අගය ටික වැඩි නේද? ඒකෙන්ද මේක අනිවාර්යෙන් ධන උත්තරයක් නේ. එතකොට x කියන්නේ අපිට ධන කියලා කියන්නේ මොකද x කියන්නේ එකම කොටසක් නෙවෙයි. එකක් තියෙන x ධන 3 අනික 3x වෙන එක. එතකොට මෙන්න මේකේ මෙන්න මේ ටික උඩ තියෙන්නේ x ගේ මේක නේ නේද? මේක නොගලපන්නේ. හරිද? නොගලපන්නේ අන්නේ ඒ හේතු නිසා. නැත්නම් x උත්තර ඍණ නිසා නෙවෙයි. හරිද? එහෙනම් උත්තර මොකක්ද අපේ? මෙන්න මේක තමයි උත්තරේ. ඒකට ගන්න කියලා තියෙන උත්තර මේක නේද? ඒක ටිකක් ගන්න වෙනස් කරලා තියෙනවා. අපි ඒක වලට හදලා බලමුත් මෙහෙම ලියන්න වෙන්නේ. ඔව් මේ වෙනවා x සමානයි 3 එළිය ගන්නවා. එතකොට එක බෙදීම 3 5යි මූල 10යි මූලයට අරන් දෙනවා. ඍණ 4. මෙන්න මෙහෙම තමයි අප සමෝත්තර අරන් තියෙන්නේ. හරි. ඊට පස්සේ රෝමයක දෙක නම් එස ගණකාවේ දිග කරනවා. ගණකාවේ දිග කියන්නේ 3x වෙන එක. හරි. අපි දැන් x උත්තර දන්නවනේ.
ඝනකාවේ දිග. අපි දැන් 3x වෙන එකේ අගේ තමයි හොයන්න යන්නේ. රෝමියක්කම් දෙකනේ. එතකොට දිග දෙන්නේ 3x වෙන එක. අපි x කියගේ මුලින්ම හොයාගෙන හිටියන ලේසි. තේරෙනවද? ඔව්. අපි x කියගේ හොයාගමු. මුලින් බලන්න x එතකොට මූල 10 වෙනකොට මේකට උත්තර ගන්න කියලා කියනවා 3.6 එක බෙදීම 10 පහවර 3.6 වෙන අතර මෙන්න මේක මුලින්ම සුළු කරගෙන ඉන්නවා බලන්න එතකොට එනවා 3.93 හරිද මම එකපාරම ලියන්න 3.93 x ගේ උත්තරේ බලන්න මෙතන 5යි 3යි 15යි 15ක් විතර එනවා. එතකොට 15 නතර 11යි 11 තුනෙන් බෙදලා 3.93 වෙනවා. කියලා හිතන්න පුළුවන්. හරිද? උත්තරේ හරි. ඊපස්සේ රෝමියක් දෙකකින් ගහන්නේ ඝනකාවේ දිග. ඒ කියන්නේ 3x වෙන එක නේද? අපි දන්නවනේ මේක දිග සමානයි 3x වෙන එකයි. එතකොට 3x වෙනුවට 3.93 වෙන එක. දැන් මෙන්න මේක තමයි සුළු කරන්න තියෙන්නේ. අර ගුණිත කරන්න තියෙන්නේ. අන්න ඒක මුලින්ම ගුණ කරන්න ඕනේ. එතකොට මේක නිකන් 4 12යි 12 එකක් 11යි වගේ. එතකොට උත්තරය ආසන්න ඇවිල්ලා තියෙන මට 10.79 10.79 තමයි මෙන්න මේකේ දිග ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතකොට සෙන්ටිමීටර කියලා දැම්මම තවලක් නෑ. මොකද දිග මෙතන සෙන්ටිමීටර කියලා දානවා. එතකොට මුලින්ම මොකද කරන්නේ? වර්ග සමීකරණ ගොඩ ගන්න තිබ්බා. ඊට පස්සේ ඒක විසඳන්න තිබ්බා. අපිට මේ සූත්‍රය පාවිච්චි කරලා මේක නම් විසඳනවා. ඊට පස්සේ x කියගේ හොයාගෙන ඒක දිග හොයන්න තිබ්බා නේද? හරි. එතකොට අපි මෙතන ඒ කොටසේ ප්‍රශ්න 6ම ඉවර කරනවා. එතකොට අපිට දැන් තියෙන b කොටසනේ. b කොටස තමයි පොඩ්ඩක් අර ප්‍රමේයයෙන් සම්බන්ධයි. ඒකෙන් අපි b කොටස ඊළඟ වීඩියෝ එකේ හමු. ඒක සුබ දවසක්.